මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සංයුක්ත ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන බවට වර්තමාන රජය නියෝජනය කරන ලබන පාර්ශවයන්ගෙන් ප්‍රකාශ වුණා. කෙසේ වුවද ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව MCC යෝජනා සමාලෝචනය කිරීම සඳහා කමිටුවක්ද පත් කරන ලදී. මැතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු වූ පරිදි මෙම ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප නොකොට එය සමාලෝචනය කිරීමට බලපෑ හේතු මොනවද? ඩොලර් මිලියන 400කට රට විකුණා දමන්නටද ආණ්ඩු පාර්ශ්වය උත්සාහ කරන්න කියන එක මම අහන්න කැමතියි. ජාත්‍යන්තර ගිවිසුම් සමාලෝචනය කිරීමේදී යම් විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වේ. එබැවින් MCC ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා පත් කර ඇති කමිටුවේ වාර්තාව 2020 ජූනි මාස 23 වෙනි දින නිකුත් කරන ලද අතර ශ්‍රී ලංකාවට අහිතකර කොන්දේසි පිළිබඳ සමාලෝචනයක් එම වාර්තාවේ දැනටමත් දක්වා තිබෙනවා. එසේ අහිතකර කොන්දේසි හඳුනාගෙන ඇතනම් අහිතකර කොන්දේසි ඉවත් කොට ගිවිසුම සංශෝධනය කිරීම සඳහා MCC ආයතනය සමග රජයේ සාකච්ඡා පවත්වා තිබේ. මෙතෙක් සිදු කර නැත. අර නිදහස් චතුරස්‍රයේ අතිපූජනීය මහා සංඝරත්නයත් මාරාන්තික උපවාසයක නියලුණු මොහොතක ඔය සමාලෝචන ගැන ඉදිරි සාකච්ඡා ගැන මොනවක්වත් කියවුණේ නැහැ. දා කියවුණේ රටම ලේවිලක් බවට පත් වෙනවා. MCC ගිවිසුම සහ මුලින්ම ඉරා දමනවා. මේ අනාදී වශයෙන් තමයි කිව්වේ. මම අහන්න කැමතියි අර ජනතාවට පොරොන්දු වුණු ආකාරයට මේක ඉරා දමන්නේ නැද්ද? මේ MCC ගිවිසුම කියනකොට කැබිනට් එකේ වචනයක්වත් එතුමා කතා කරුවේ නැහැ. කාලේ හිටියේ බිල්ලා වගේ හිටියේ. එතුමා කොහොමද දන්නේ මම විරුද්ධ වුණාද නැද්ද කියලා? එතුමා කැබිනට් එකේ හිටියද? මම විරුද්ධ වුණා. හරි. මේ කැබිනට් සමාජිකයෝ ඉන්න මම විරුද්ධ වුණා. මම ඔබතුමාගෙන් ඊයේ ඇහුවා මේ ගරු පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධ කාරණේදී විශේෂ පාර්සලයක් ගෙනල්ලා ඒක පරීක්ෂා කිරීමට ඉඩ නොදීමේදී ඇති වුණු ප්‍රශ්නයත් එක්ක පොලිසිය දෙන්නෙක් ට්‍රාන්ස්ෆර් කළා දෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි ඊයේ සැකී ජබාර් කියන අයිලන්ඩ් මාධ්‍යවේදියා ඝාතනය වෙලා තිනවා. අපි දන්නේ නැහැ මොකද්ද ඒ වගේ. ඒ වගේ අද උදේ අපිට දැනගන්න ලැබුණා මෙතන පාර්ලිමේන්තුව අසල කැපුම් කැටුම් සහිත මල සිරුරක් මේ පාර්ලිමේන්තුව අසල හමු වෙලා තියෙනවා. මේ වගේ බොහොම භයානක තත්ත්වයක් රටේ භීෂණයක් නිර්මාණය වෙමින් තියෙනවා. ඉතින් මේ නිසා මේ සම්බන්ධව රජය යම්කිසි ස්ථාවරයක් දරන්න ඕන මේ ගැන පැහැදිලි කිරීමක්. නලින් බණ්ඩාර මන්තුමා ඊයේත් මේ ආරක්ෂා සම්බන්ධව මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී එතුමා ඉදිරිපත් කෙරුවා. මම හිතන්නේ ඒ ගැන අපි සොයා බැලිය යුතුයි රජයක් හැටියට. විශේෂයෙන් පාර්ලිමේන්තුව ආරක්ෂාව ගැන. ඒ වගේම මේ මරණය ගැන අපි කටයුතු කරන රජයක් හැටියට. පහුගිය රජය වගේ නෙමෙයි. මිනිස්සු මැරෙන්න ඇරලා hina වීටපු ආණ්ඩුවක්. මේ රජය එහෙම නෙමෙයි. මේ හැම දෙයක්ම අපි සොයා බලමු. මහින්දානන්දලුගේම ගෙවන්තුමා. අපි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරලා මේ රටේ ජනතාවගෙන් ජනවරමක් කිල්ලුවා. අපි ජනතාවට කිව්වා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න අපිට 3/2 බහුතරයක් ලබා දෙන්න කියලා. මේ රටේ බුද්ධිමත් ජනතාව කිරලා මැනලා බලලා හරියටම 150ක බහුතරයක් ලබා දුන්නා. ඔබතුමාගේ ඒ අඩුපාඩු තියෙන 2 හෝ 3 පිළිබඳව මේ පිළිබඳ ඡන්ද එනවා. එතකොට ඔබතුමා බලා ගන්න පුළුවන් 150ට 2ක් අඩුද 3ක් අඩුද 15ක් වැඩිද කියන එක ඔබතුමාට බලා ගන්න පුළුවන්. ඔබතුමාට බලන්න පුළුවන් සජිත් ප්‍රේමදාස විරුද්ධව කී දෙනෙක් ඡන්ද දෙනවද කියලා. අපි ව්‍යවස්ථා සංශෝධනය ආපු වෙලාව. ඒ නිසා ඉලක්කම් පස්සේ බලා ගමු. අලියට මොකද උනේ? ජාතික ලයිස්තුවෙන් එකයි එක පාර්ලිමේන්තුව අසුරක් ගන්න බැරි වුණා. මහා බැංකුව මංකොල්ල කපු නන් ටික කියන්නම් ඉස්සරහ බැලීමක්. දැන් මෙතන ඉන්නවා මං කියන්නම් නන් ටික ඕන්න. එහෙම මිනිස්සු. නලින් බණ්ඩාර මන්තුමා. අපි මේ බලන් ඉන්නවා මේ අද තියෙන රෙගියුලේෂන් ගැන මොනවද දක්වන අදහස් ගැන මේ මොනවද මේ කියන්නේ? මාතෘකාවට අදාළව කතා කරන්නේ. මම එතුමාගෙන් අහන්න කැමති වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු 50 යටතේ තියෙන මේ නිවේදන 6 ගැන පොඩ්ඩක් අපිට විස්තර කරා නම් හොඟක් හොඳයි කියලා. මොකද අද තියෙන විෂය එතුමා කතා කරන්නේ. ගරු කතානායකතුනි මම මුජබල් රහමාන මන්තුමාට කියනවා මේ දවස්වල ආණ්ඩුව විසින් අත්කරපු කුඩුකාරයන් සහ පාතාලයන්ගේ නම් තියෙනවා. ඕන්න මට කංජිපානි හම්බෙච්ච පාටි ගැන කියන්න පුළුවන් ගරු කතානායකතුමනි. ඔබට පොඩි බයක් තියෙනවා. මොකද කංජිපානිත් එක්ක පාටි දාපු අය පාතාලෙත් එකයි හෙට අනිද්දා මෙතනත් දෙන්න තුන්දෙනෙක් යන්න ඉන්නවා. During today's session, Samagi Janabalawege parliamentarian Iran Vikramaratne questioned the government as to why the public are yet to benefit from the tax concessions introduced by the government. Unfortunately, in spite of the reduction in taxes, relief to the public, there has been no benefit felt by the people. Prices of essentials have in fact increased despite the reduction and exemption in some taxes. Food price inflation has increased to 12.9% in July. The National Consumer Price Index reached 6.1% in July. These are not our statistics. These are statistics coming out of government departments. If you take the price of food prices in September 2019 compared with September 2020. Brinjals, which were 125 rupees a kilo, is 159 rupees. Snake goat, which is 119, is 144 rupees. Pumpkins, which is 100, is 173 rupees. These are not prices that Iran Vikramaratne is quoting. This is coming from the Central Bank of Sri Lanka's weekly economic indicators, the PETA retail prices. In fact, the government
has reduced some taxes, but after many years, the previous government was able to rectify a regressive tax system. The direct tax percentage was 25% in 2019 and 75% was indirect tax. When we took responsibility for the government, the direct taxes were only 12%, and we have been able to correct a regressive tax system, taking away or lessening the burden on the poor in this country. තමුන්නාන්සේලාගේ ආණ්ඩුව ඔය තරම්ම ලස්සනට ආර්ථිකය හැසිරෙව්වන හිටපු මුදල් ඇමති පරාදයි අනිත් හිටපු මුදල් ඇමතිවරයා ඡන්ද ඉල්ලන්න මැද්දේදී බය වුණා හිටපු රාජ්‍ය මුදල් ඇමති ඡන්දෙට යන්න බයේ ජාතික ලැයිස්තුවෙන් අද පාර්ලිමේන්තුව ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කතා කරලා දැන් වාඩි වුණා. අද මේ විපක්ෂයේ හිතනවා අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය හින්දායි Tamanගේ ආණ්ඩුව පෙරදුනේ කියලා. එතකොට 2018 පෙබරවාරි 10 පෙරදුනේ මක් වෙලාද පළාත් පාලන මැතිවරණය. If we want an economy that is just, that works for all and not a few, it is essential that we consider and value women's contribution to the unpaid care economy. Not just women's contribution, there are some men also who contribute to the unpaid care economy, and this data must be considered. Without an understanding of these factors, what we have is an incomplete or partial picture of our economy, and decisions and policies that are based on this incomplete, impartial understanding of our economy will necessarily discriminate those who benefit or don't benefit from those decisions. Meanwhile, State Minister of Provincial Councils and Local Government Rear Admiral Dr. Sarath Veerasekara responded to remarks made by Parliamentarian Gajendra Kumar Ponnambalam on land owned by Tamils being taken over by Sinhalese farmers using claims of archaeological value. On the statement made by a member of parliament yesterday, we know he is working on a separatist agenda. It appears he is believing in Goebbels' theory, where a lie spoken over and over again becomes truth. He said a Buddhist monk came from nowhere and tried to prevent farmers cultivating, claiming that area is an archaeological site. Buddhist monks are not vestiges of invaders, but part of our society and have all the right to protect our Sinhala Buddhist heritage. I must remind this assembly that a Buddhist prelate in the north, when he passed away, the uncivilized, uncultured ones obstructed and tried to prevent paying off the tradition honors and last rites of the prelate to be conducted in temple premises. These are the people who are talking about discrimination against the Tamil. He also says the military in the north still occupy valuable land in north. We certify that more than 90% of the government land occupied by the army have been already handed over. What this member of parliament is asking is the aircraft landing path in Palali. 2 aircraft were shot down by terrorists hiding in that path. These are grounds of tactical importance, and especially as long as people like this member of parliament who promotes separatism, it will never be given in view of the national security as it directly related to the national economy. ලීව ආයුෂ් කරාබු නැටි දන්තාලේපය ශක්තිමත් දත්තිපලකට